මේ කොටසේදී අපි සාකච්ඡා කරමු 10 ශ්‍රේණියට අදාළ 16 වෙනි පාඩම සමාන්තර ආශ්‍රයක. කලින් අපි බලමු සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. අපි 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙන සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා මම ඊට කලින් පොඩක් නැවත මතක් කරලා දෙන්න. සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. අපි 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා සමාන්තර ආශ්‍රයක් කියන්නේ සම්මුඛ පාද. කියන්නේ මේ පාදයයි මේ පාදයයි මෙන්න මේ පාද දෙකයි සමාන්තර චතුරාශ්‍රයක් අපි කියනවා සමාන්තර ආශ්‍රයක් කියලා. මේ පාද යුගලයි සම්මුඛ පාද මෙන්න මේ දෙකක් සම්මුඛ පාද. එහෙනම් සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රයක් අපි හඳුන්වනවා සමාන්තර ආශ්‍රයක් කියලා. එහෙනම් සමාන්තර රේඛා යුගල් දෙක දැක්ක ගමන් අපිට මතක් වෙන්න ඕනේ මෙන්න මේක සමාන්තර ආශ්‍රයක් කියලා. සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රය. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සමාන්තර ආශ්‍රයක ලක්ෂණ. මම ඒ ටික ඇඳගෙන තියෙනවා. මම සමාන්තර ආශ්‍රයක ලක්ෂණ ටික පැහැදිලි කරන්න. සමාන්තර ආශ්‍රයක ලක්ෂණ යටතේ අපිට ලැබෙන පළවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. අපි දැක්කොත් සමාන්තර ආශ්‍රයක් අනිවාර්යෙන්ම අපිට ගන්න පුළුවන් සම්මුඛ පාද සමාන වේ කියලා. අපි මෙන්න මේ පාදයේ සමානයි මෙන්න මේ පාදයට මෙන්න මේ පාදය සමානයි මෙන්න මේ පාදය. ඔය මං රතු පාටින් පෙන්නන්නේ ලක්ෂණ ටික. එhmenan සමාන්තර ආශ්‍රයක් නම් අපිට ලියන්න පුළුවන් AB සමානයි CD නැත්නම් DC හා AD සමානයි BC නැත්නම් CB. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. අපිට ලැබෙන දෙවෙනි එක සමාන්තර ආශ්‍රයක ලක්ෂණ යටතේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. මම මේ රතු පාටින් පෙන්නන්නේ එන්න ඒ දේ තමයි මෙන්න මේ කෝණ දෙක එකිනෙකට සමානයි. ඒ වගේම මෙන්න මේ කොණයට මේ කොණය සමානයි. අපිට මේ ලක්ෂණය ලියන්න පුළුවන් වුණා ABC කෝණය ABC කෝණය සමානයි ADC කෝණයට ADC කෝණයට. ඒ වගේම DAB කෝණය DAB කෝණය සමානයි BCD කෝණය BCD කෝණය. අපිට ලැබෙන දෙවෙනි ලක්ෂණය ඔන්න ඕක තමයි. තුන්වෙනි එක සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. සමාන්තර ආශ්‍රයන් නම් විකර්ණ ඇඳලා තිබුණොත් මෙන්න මේක AB විකර්ණ AD විකර්ණය සමාන කොටස් දෙකකට කැඩෙනවා. AC මගින් AC විකර්ණය සමාන කොටස් දෙකකට කැඩෙනවා BD මගින්. එමනම් සමාන්තර ආශ්‍රයක අපිට ලැබෙන ඊළඟ ලක්ෂණය මම මෙතනට O කියලා ගත්තොත් AO සමානයි OC DO සමානයි OP කියලා අපිට ලැබෙනවා. තුන්වෙනි එක සමාන්තර ආශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. අපිට ලැබෙන සමාන්තර ආශ්‍රය හතරවෙනි ලක්ෂණය සමාන්තර ආශ්‍රය විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. මම මේ BD විකර්ණය විතර ඇඳලා තිබ්බේ. ඒ වගේම AC විකර්ණය මගිනුත් සිද්ධ වෙනවා. මම ඒක ලියලා පෙන්නන්න. අපිට ලැබෙන්නේ ADB ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BDC ත්‍රිකෝණයේ වර්ගඵලය BDC ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් අපිට සමාන්තර ආශ්‍රයක ලක්ෂණ හතරක් තියෙනවා. සමාන්තර ආශ්‍රයක් දැක්කොත් අපිට ලක්ෂණ හතර ඉක්මනටම මතක් වෙන්න ඕනේ. පළවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. ලියලා තියෙනවා. දෙවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. තුන්වෙනි එක සමාන්තර ආශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. සමාන කොටස් දෙකකට ගන්නවා. හතරවෙනි එක සමාන්තර ආශ්‍රයක විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. මම මේ එක ත්‍රිකෝණ යුගලක් විතරයි ලිව්වේ.
AC විකර්ණයන් දොත් එලෙසම ADC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊළඟට අපි මේ සම්බන්ධයෙන් ගැටලු කීපයක් සාකච්ඡා කරමු. එහෙනම් අපි ඒ යටතේ ගැටලු කීපයක් සාකච්ඡා කරමු. අපිට ලැබෙන පළවෙනි ගැටලුව සමාන්තර ආශ්‍රයයක් තියෙනවා පාදයක දිගාන. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. අපිට මේක නම් එක පේලියෙම ලියන්න පුළුවන්. x සමානයි සෙන්ටිමීටර් 8යි. හේතුව සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. අපිට ලැබෙන දෙවෙනි ගැටලුව කෝණ සම්බන්ධයෙන් තියෙන ගැටලුවක්. මේක x තියෙනවා y තියෙනවා xy අපෙන් ආනවා. අපිට පළවෙනියටම ලියන්න පුළුවන් වුණා නම් y සමානයි එකපාරම අංශක 80යි. හේතුව සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. දෙවෙනි එක නම් කෙලින්ම ඒකත් ලියන්න පුළුවන් x සමානයි අංශක 70යි. හේතුව මෙතන හේතු ලියන්න ඉඩමදී මම නැත්තම් හේතු ලියනවා z ඇඩයක් වෙනවා. මෙන්න මෙතන z මෙන්න සමාන්තර රේඛා දෙක z ඇඩේ ඒකාන්තර කෝණ සමානයි. x සමානයි 70යි y සමානයි 80යි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. අපිට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය DB විකර්ණය සෙන්ටිමීටර් 20ක්ලු OC සෙන්ටිමීටර් 8යි. අපෙන් ඉල්ලනවා OB දිග AO දිග. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක ලක්ෂණ වලදී තුන්වෙනි එකට අපි ඉගෙන ගත්තා සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. එවනම් DB AC මගින් සමාන කොටස් දෙකකට කැඩෙනවා. අපෙන් ඉල්ලන්නේ OB. එහෙනම් මේක සම්පූර්ණයෙන් 20යි නම් මේ OB අපිට ලියන්න පුළුවන් සෙන්ටිමීටර් 10යි කියලා. සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය. OA අපෙන් ඉල්ලනවා OA එලෙසම සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. එමනම් OC සමාන වෙනවා AO ට. එමනම් AO සමානයි සෙන්ටිමීටර් 8යි. සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය. අපිට ලැබෙන හතරවෙනි ප්‍රශ්නය ABCD සමාන්තර ආශ්‍රය වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 50ක් නම් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය. ABCD සමාන්තර ආශ්‍රය වර්ගඵලය 50යිලු. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය අපෙන් ඉල්ලනවා. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක ලක්ෂණ වල හතරවෙනියට අපි ඉගෙන ගත්තා. සමාන්තර ආශ්‍රයක විකර්ණ මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. වර්ගඵලය සමාන කොටස් දෙකකට කැඩෙනවා මේ විකර්ණය මගින්. එමනම් 50 බෙදීම 2 25යි වර්ග සෙන්ටිමීටර්. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ලැබෙනවා වර්ග සෙන්ටිමීටර් 25යි. මේ යටතේ තවත් ගණන් කීපයක් ඊළඟට සාකච්ඡා කරමු. අපිට ලැබෙන ඊළඟ ගැටලුව ABCD සමාන්තර ආශ්‍රයේ BC මධ්‍ය ලක්ෂ්‍ය EV දික්කල DE හා AB Q හිදී අමු වේ. ඒ ටික සියල්ලම දීලා තියෙනවා. දත්තර ලකුණු කරලා තියෙනවා. සමාන්තර ආශ්‍රයක් මධ්‍ය ලක්ෂ්‍ය දික්කල DE සහ AB QED අමු වේ. අපිට ඔප්පු කරන්න කියලා කියනවා AB සමානයි BQ බා. එමනම් මේකේ පේන හැටියට AB සමානයි BQ කියලා තමයි ඔප්පු කරන්න කියලා තියෙන්නේ. අපිට වෙන ක්‍රමයක් නම් පේන්නේ නැහැ. හැබැයි අපිට සමාන්තර ආශ්‍රයක ලක්ෂණ මතක් වෙනකොට සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. අපිට ඕනනම් ලියන්න පුළුවන් මෙන්න මේක සමානයි මේක කියලා. හැබැයි මේ ගානේ හැටියට AB සමානයි BQ නේ පෙන්නන්න තියෙන්නේ. මේ වැඩේ වුණා නම් හරි. BQ සමානයි DC වුණා නම් අපිට මෙතනින් මෙතනට එන්න පුළුවන්. BQ සමානයි DC වුණොත්
මේක මේකට සමාන වුණොත් මේක මේකට සමාන වෙනවා. හේතුව සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ කියන කතාව අපි දන්නවා. සමාන්තර ආශ්‍රයයක් දැක්කොත් අපිට සමාන්තර ආශ්‍රයේ තියෙන ලක්ෂණ ටික පළවෙනියටම මතක් වෙන්න ඕනේ. සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමාන වේ. විකර්ණ එක එක සමච්ඡේදනය වේ. විකර්ණ මගෙන් වර්ගඵලයේ සමච්ඡේදනය කරනවා. මේකට නම් අපිට පේන්නේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වෙන කතාව විතරයි. මගේ දැන් අරමුණ BQ සමානයි DC. මේක නෙමෙයි. ඒක තමයි අවසාන අරමුණ. මම කරන්න යන්නේ BQ සමානයි DC කරගත්තොත් මේ වැඩේ සිද්ධ වෙනවා. එහෙනම් අපිට මේ වෙලාවේ මතක් වෙන්න ඕනේ අංග සාම්‍ය. මෙතන පාද දෙකක් සමාන කරන්න තියෙනවා. ත්‍රිකෝණ දෙකක් අංග සම වුණොත් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වේ කියන කතාව අපිට මේ අවස්ථාවේ මතක් වෙන්න ඕනේ. එහෙනම් මම කරන්නේ මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණ දෙක අරන් අංග සම කරන්න උත්සාහ කරනවා. බලමු උත්සාහය හරි ගියොත් අංග සම වුණොත් පාද දෙක සමාන වෙයි. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙයි. බලමු අපිට උවමනා දත්ත තියෙනවද කියලා. අංග සමයට වැටෙන අවස්ථා හතරක් තියෙනවා. පාපාපා, පාකෝපා, කෝකෝපා, කර්ණපා. මේ හතරෙන් එකට වැටෙන ලක්ෂණ මේකේ තියෙනවද කියලා බලමු. EC සමානයි EB. CE සමානයි EB දීලා තියෙනවා. ගැටලුවක් නැහැ දත්තේ. තව අපිට ගන්න පුළුවන් දේවල් මේකේ පේන්න නැහැ. ඇත්තටම මේක ගන්න දේවල් තව 3ක් තියෙනවා. මොකද මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි. හේතුව ඒකාන්තර කෝණ. මෙන්න මෙතන කෝණයට මෙන්න මෙතන කෝණය සමානයි. හේතුව ප්‍රතිමුඛ කෝණ. දරුවෝ මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණයත් සමානයි. හේතුව මේ මෙතන Z මේ කෝණ දෙක මෙතන Z මේ කෝණ දෙක ඇයි සමාන්තරයිනේ. මේ දෙකම මෙතන ප්‍රතිමුඛයි. කෝණ තුනම අපිට තියෙනවා. එක පාදයකුත් තියෙනවා. කෝණ තුන දාලා අංග සම කරන්න යන්න එපා. කෝ කියලා අවස්ථාවක් අංග සමය ඉගෙනගෙන නැහැ. කෝණ තුන දාන්න එපා. ඕකෙන් කැමති කෝණ දෙකයි දීලා තියෙන පාදයයි දාන්න. මේක අංග සම වෙනවා. එහෙනම් මගේ අරමුණ සාර්ථකයි. මම දැන් කරන්න යන්නේ අදපු විදිය ලියන්නයි. මම සැලකුවේ DCE ත්‍රිකෝණය සහ DCE ත්‍රිකෝණය හා EBQ ත්‍රිකෝණ EBQ ත්‍රිකෝණ වල නැත්තම් සැලකීමෙන් අපි හොයාගත්ත දේවල් දාලා ලියමු. ඉස්සෙල්ලම අපිට දීලා තිබුණා මේකේ නම් EC සමානයි EB. EC සමානයි EB දත්තය. මොකද ගානේ දීලා තිබුණා මධ්‍ය ලක්ෂය කියලා. අපිට කැමති කෝණ දෙකක් ලියා ගන්න තුනක්ම තියෙනවා. DCE කෝණය සමානයි DCE කෝණය සමානයි EBQ කෝණය. හේතුව ඒකාන්තර කෝණය. මම ඒකාන්තර කියලා ලිව්වේ නෑ. ඊළඟට අපිට තව ඕනේ නම් ප්‍රතිමුඛ කෝණය ඒකාන්තර කෝණය කැමති එකක් ගන්න පුළුවන්. මම ගන්නම් DEC කෝණයට සමාන වෙනවා BEQ. ඒක නම් ප්‍රතිමුඛ කෝණ. ආයෙ බලමු මේ ත්‍රිකෝණ දෙකේ EC සමානයි EB දත්තය DCE හරි EBQ මෙන්න මේකයි මේකයි ඒකාන්තර කෝණ DEC BEQ මෙන්න මේ කෝණ දෙක ප්‍රතිමුඛයි. එම නිසා DCE ත්‍රිකෝණය අංග සමයි EBQ ත්‍රිකෝණය. අවස්ථාව කෝණ දෙකයි අනුරූප පාදයයි. එනම්
කෝපා අවස්ථාව. මට එහෙමනම් ලියන්න පුළුවන් ඊළඟට BC සමානයි PQ හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග DC සමානයි AB හේතුව සමාන්තරාශ්‍රයක ලක්ෂණ යටතේ අපි ඉගෙන ගත්ත එක සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. එහෙමනම් අපිට ලියන්න පුළුවන් මේ දෙක DC සමානයි DC AB සමානයි BQ නැත්නම් BQ සමානයි AB AB සමානයි BQ අපිට උත්තරය ලැබෙනවා. මේ ගානේ තියෙන විශේෂත්වය තමයි කොහෙදිවත් ගානේ කියලා තිබුණේ අංග සම කරන්න කියලා තිබුණේ මේ පාද දෙක සමාන බව පෙන්වන්න විතරයි. හැබැයි මම කල්පනා කරා මේ පාදයට මේ පාදය සමාන කරන්න නම් මෙන්න මේ පාදයයි සමාන වුණොත් හරි. ඇයි මෙන්න මේකට මේක සමාන වෙන නිසා මම එව නිසායි මේ ත්‍රිකෝණ දෙක අරගෙන අංග සම කරන්න උත්සාහ කරා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා මේක සමානයි මේක වුණා මේක සමානයි මේක වුණා. එම නිසා මේක සමානයි මේක. බලමු ඒ කතාව. මේක x නම් මෙන්න මේක x හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. මේක x නම් මේක x සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. දැන් කතාව හරි. මේකත් x මේකත් x අපිට ලියන්න පුළුවන් AB සමානයි BQ කියලා. අපිට ලැබෙන ඊළඟ ගැටලුව PQRS සමාන්තරාශ්‍රයේ PX සමානයි XY සමානයි YR කියලා දීලා තියෙනවා. වේ කියලා දීලා තියෙනවා. PQRS සමාන්තරාශ්‍රයේ PX සමානයි XY සමානයි YR දත්ත ලකුණු කරලා තියෙනවා සමාන්තරාශ්‍රයක් කියලා දීලා තියෙනවා. අපිට ඔප්පු කරන්නලු පළවෙනි එක QX සමානයි SY QX සමානයි SY සහ QX සමාන්තරයි SY මේ දෙක සමාන්තරයි කියලා පෙන්නන්නලු සමානයි කියලා පෙන්නන්න. එහෙමනම් අපිට සමාන්තරාශ්‍රයක් තියෙනවා. සමාන්තරාශ්‍රයක ලක්ෂණ ටික මතක් වෙන්න ඕනේ. සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, විකර්ණ කෙනෙක් සමච්ඡේදනය කරයි, විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. මේකේ පළවෙනි එක නම් QX සමානයි SY සාමාන්‍ය නිකම්ම වෙන ක්‍රමයකින් සමාන කරන්න විදියක් නැහැ. මට මේ අවස්ථාවෙත් හිතෙන්නේ පාද දෙකක් සමාන කරන්නනේ. ඔය පාද දෙක එන විදියට ත්‍රිකෝණ දෙකක් අරගෙන අංග සම වුණොත් මේ වැඩේ සිද්ධ වෙයි. ඒක නිසා මම කල්පනා කරනවා මේ ත්‍රිකෝණ දෙක මේ පාද දෙක එන විදියට ත්‍රිකෝණ දෙකක් අරගෙන අංග සම කරන්න. හැබැයි මේ පාද දෙක එන විදියට ත්‍රිකෝණ දෙකක් එන අවස්ථා දෙකක් එනවා. QX එන විදියට මෙන්න මේ ත්‍රිකෝණය ගන්න පුළුවන් SPQ නැත්නම් XRQ. QX සම්බන්ධ වෙනවා. SY සම්බන්ධ වෙන විදියට මෙන්න මේ ත්‍රිකෝණය වන්න පුළුවන් නැත්නම් මේ ත්‍රිකෝණය. SPY පුළුවන් SRY පුළුවන්. මම මෙන්න මේ ත්‍රිකෝණ දෙක ගන්නා PSY QXR. අපි එන ඒ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න බලමු. හැබැයි බලමු අපිට උමනා කරන දත්ත තියෙනවද කියලා. තුනක් එපැයි අංග සම කරන්න. මේක A නම් මේකත් A මේකත් A. එහෙම වුණොත් SXR කියන්නේ 2යි A. PY කියන්නේ 2යි A. මේක 2යි A මේක 2යි. ප්‍රශ්නයක් නෑ. මම මේ ලඝු ත්‍රිකෝණ දෙක ගැන කතා කරන්නේ. එහෙම වුණොත් අපිට පළවෙනි එක PY සමානයි XR පළවෙනි එක හරි. දෙවෙනි එක අපිට එනවා මෙන්න මෙතනින්. අපි දන්නවා සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. දෙවෙනි එක තමයි PS සමානයි QR. තුන්වෙනි එක අපිට එනවා මෙන්න මේ කෝණ දෙක. ඇයි මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි. එහෙනම් Z ඇඩය මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි.
වැඩි හරි අංග සම වෙනවා. එහෙම වුණොත් xq සමානයි sy වෙනවා අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. අපි එහෙමනම් ලියමු. ඔප්පු කරගෙන ඉවරයි. වැඩේ කරගෙන යන්න විතරයි තියෙන්නේ. දැන් ලියන්න තියෙන්නේ. අපි ගත්තේ s p y ත්‍රිකෝණය හා r x q ත්‍රිකෝණ වල නැත්නම් a ත්‍රිකෝණ දෙක සැලකීමෙන් s p y r x q මෙන්න මේ ත්‍රිකෝණ දෙක සැලකී ලොකු ත්‍රිකෝණ අපිට ලියන්න පුළුවන් පළවෙනියටම ps සමානයි rq සමාන්තර ආශ්‍රව ලක්ෂණයක සම්මුඛ පාද සමාන වේ. දෙවෙනියට ලියන්න පුළුවන් py සමානයි xr මම උතන පෙන්නලා තියෙනවා 2a කියලා. ඇයි? මේ කොටසේ එහෙනම් 2a. දත්තේ අපිට තුන්වෙනියට අපි හොයාගත්තා s p y කෝණය සමාන වෙනවා x r q කෝණය. හේතුව ඒකාන්තර කෝණය z ඇයි. එම නිසා s p y ත්‍රිකෝණය අංග සමයි rx q ත්‍රිකෝණය අවස්ථාව පාද දෙකට මේ පාදයයි මැද මේ පාදයයි මැද එහෙනම් පාද දෙක අන්තර්ගත කෝණය එනම නම් අපිට එන්නේ පා අවස්ථාව. පාද දෙකට අන්තර්ගත කෝණය වෙලා තියෙනවා. එහෙනම් පා අවස්ථාව යටතේ අංග සම වෙනවා. ඊළඟට අපට ලියන්න පුළුවන් q x සමානයි sy අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. sy සමානයි qx අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. පළවෙනි එක කරලා ඉවරයි. දෙවෙනි එක qx සමාන්තරයි sy බව මෙන්න මේ සමාන කරපු දෙකම සමාන්තරයි කියලා ඔප්පු කරන්නලු. සමාන්තරයි කියලා ඔප්පු කරන්න පුළුවන්. අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවෙන් ඡේදනය වේද සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ නමෝ අනුරූප කෝණ සමාන වේ නමෝ මිත්‍ර කෝණ පරිපූර්ණක වේ නම් රේඛා යුගල සමාන්තර වේ කියලා 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙනවා. එහෙමනම් මෙන්න මේ කෝණ දෙක සමාන වුණා නම් වැඩේ හරිනේ. ඔන්න ඔය කෝණ දෙක සමාන වුණා නම් රේඛා දෙක සමාන්තරයි. හේතුව ඒකාන්තර කෝණ සමාන බැවින් රේඛා සමාන්තරයි. ඇත්තටම sy p කෝණයට r x q කෝණය සමාන වෙනවා. හේතුව අපි මේක සුළු මොහොතකට කලින් අංග සම කරා. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග මේ පාදයට සම්මුඛ කෝණය මේ පාදයට සම්මුඛ කෝණය. එහෙනම් මට ඊළඟට ලියන්න පුළුවන් s y p කෝණය සමානයි q x r කෝණය. හේතුව නැවතත් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග මේක සුළු මොහොතකට පෙර අංග සම කරලා පෙන්නවා. එහෙමනම් මට ලියන්න පුළුවන් q x සමාන්තරයි sy. හේතුව ඒකාන්තර කෝණ සමාන බැවින් රේඛා සමාන්තර වේ. එහෙමනම් අපි මේ ගාන හදලා ඉවරයි. මේ වගේ අලුත් එකකින් නැවත හමු වෙමු. අපි මේ කොටසේදී සාකච්ඡා කරමු සමාන්තර රාශි දෙක. මම මීට කලින් වීඩියෝ එකක් කරා සමාන්තර රාශි එක කොටස, සමාන්තර රාශි එක ලක්ෂණ. ඊට පස්සේ අපි මේ කොටසේදී සාකච්ඡා කරනවා සමාන්තර රාශි දෙක,
සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතාවය ගැන. අපි බලමු සමාන්තර ආශ්‍රයක් වෙන්න නම් මොන කාරණා හතරද සිද්ධ වෙන්න ඕනේ කියලා. කාරණා හතරක් තියෙනවා. සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා. අපි සමාන්තර ආශ්‍රය එකේදී ඉගෙන ගත්තා. සමාන්තර ආශ්‍රයක ලක්ෂණ සම්මුඛ පාද සමාන වේ, සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමාන වේ, සමාන්තර ආශ්‍රය විකර්ණය කියන එක සමච්ඡේදනය කරයි, සමාන්තර ආශ්‍රයක විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. අපිට ඒ හතරෙන්ම තුනක ලක්ෂණ අනුව සමාන්තර ආශ්‍රයක් වෙන කතාව වෙනවා. හැබැයි එකක් විතරක් වෙනස් වෙනවා. සමාන්තර ආශ්‍රයක වර්ගඵලයේ කතාව විතරක් මෙතනදී පොඩි වෙනසක් වෙනවා. මම ඒ කරුණු හතරත් එක්කම මේක සංසන්දනාත්මකව පැහැදිලි කරන්න උත්සාහ කරන්න. අපේ පළවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. එමනම් චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් එය සමාන්තර ආශ්‍රයකි. මෙන්න මේම සිද්ධ වුණොත් මම මේ රතු පාටින් අඳින්නේ වෙනවා කියන එක නෙවෙයි. මේ කියන දේ සිද්ධ වුණොත් ඒක සමාන්තර ආශ්‍රයක් කියලා අපිට ගන්න පුළුවන් කියන එක තමයි මම කියන්නේ. එහෙමනම් අපි බලමු පළවෙනි එක. අපි සමාන්තර ආශ්‍රය වල ඉගෙන ගත්ත පළවෙනි කරුණ තමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. ඒ වගේම චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වුණොත් අපිට ඒක සමාන්තර ආශ්‍රයක් කියලා ගන්න පුළුවන්. මේ පාදයට මේ පාදය සම්මුඛ පාද, මෙන්න මේ දෙක එකිනෙකට සමාන වුණොත් අපිට ගන්න පුළුවන් මේ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් කියලා. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා. ඒ සමාන්තර ආශ්‍රයේදී සම්මුඛ පාදයකට සමාන වුණොත් අපිට මේක සමාන්තර ආශ්‍රයක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත සමාන්තර ආශ්‍රය ලක්ෂණ යටතේ දෙවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. එවනම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් එය සමාන්තර ආශ්‍රයකි. මේ තියෙන්නේ මෙන්න මේ සම්මුඛ කෝණයට මේ සම්මුඛ කෝණයයි, මෙන්න මේ කෝණයට මෙතන සම්මුඛ කෝණය, මේ කෝණයට මේ කෝණය සමාන වෙලා මේ කෝණයට මේ කෝණය සමාන වෙලා තිබුණොත් අපිට ගන්න පුළුවන් මෙන්න මේක සමාන්තර ආශ්‍රයක් කියලා. ඇයි? චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් සමාන්තර ආශ්‍රයක. අපි මේ ඉගෙන ගන්න සමාන්තර ආශ්‍රය වීමට තිබිය යුතු ලක්ෂණ. දැන් තුන්වෙනි කරුණට සමාන්තර ආශ්‍රය ගුණේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරයි. සමාන්තර ආශ්‍රයක හැබැයි චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වුණොත් මෙන්න මේක සමානයි මේක සමානයි මේක වුණොත් මේක සමාන්තර ආශ්‍රයක්. එන විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් සමාන්තර ආශ්‍රයකි. 4 අපිට තිබුණේ සමාන්තර ආශ්‍රයක නම් විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි කියලා. එහෙමනම් මේකට එන්නේ ඒක නෙමෙයි. මේකට එන්නේ අලුත් එකක්. පාද යුගලක් සමාන හා සමාන්තර විය යුතුයි. පාද යුගලක් සමාන හා සමාන්තර වුණොත් එය සමාන්තර ආශ්‍රයක් කියලා අපිට ගන්න පුළුවන්. 4 වෙනි එක මම නැවතත් මතක් කරන්නම්. සමාන්තර ආශ්‍රයක ලක්ෂණ සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ, විකර්ණ කියන එක සමච්ඡේදනය කරයි, විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඒ සමාන්තර ආශ්‍රයක ලක්ෂණ. මේ සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. මෙතන නම් සම්මුඛ පාද සමාන වේ නම් සමාන්තර ආශ්‍රය. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. මෙතන චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් සමාන්තර ආශ්‍රය. තුන්වෙනි එක අපි දන්නවා සමාන්තර ආශ්‍රයක විකර්ණ කියන එක සමච්ඡේදනය වේ. චතුරාශ්‍රයක විකර්ණ කියන එක සමච්ඡේදනය වේ නම් එය සමාන්තර ආශ්‍රයකි. සමාන්තර ආශ්‍රය වල 4 විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. හැබැයි 4 වෙනි එක වෙනුවට මේක නෙමෙයි. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වුණොත් සමාන්තර ආශ්‍රයක් නෙවෙයි. ඒක වෙනුවට වෙන එකක් තියෙන්නේ. පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් එය සමාන්තර ආශ්‍රය. මේ එකම පාද යුගල සමාන වෙන්නත් ඕනේ, සමාන්තර වෙන්නත් ඕනේ. මේ ටික හොඳට පැහැදිලිව මතක තියාගන්න. මම නම් කරන්නේ මේ කරුණු
සමාන්තර ආශ්‍රය 1 සහ 2 යටතේ කරුණු තියෙනවා 8ක්. සමාන්තර ආශ්‍රයක ලක්ෂණයි සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා. හැබැයි මම ඔය කරුණු 8 කරුණු 5කින් තමයි මතක තියාගෙන ඉන්නේ. මොකද්ද? දෙපැත්තට දාලා සමාන්තර ආශ්‍රය සහ චතුරාශ්‍රය දෙපැත්තට දාලා තමයි මම මතක තියාගන්නේ. වගුවක් වගේ ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒ විදිහට තියාගන්න මේ වැඩේ කරන්න ලේසි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා. සමාන්තර ආශ්‍රයක සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමාන වේ. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වෙනවා. සමාන්තර ආශ්‍රයේදී සමාන්තර ආශ්‍රය විකර්ණය කියන එක සමච්ඡේදනය වේ. චතුරාශ්‍රයක විකර්ණය කියන එක සමච්ඡේදනය වෙනවා සමාන්තර ආශ්‍රයේදී. හතරවෙනි එක සමාන්තර ආශ්‍රයක විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. මෙතන එන්නේ ඒක නෙමෙයි, මේක වෙනකොට වෙන එකක් කියන්නේ. චතුරාශ්‍රයක පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් සමාන්තර ආශ්‍රය. ඔය විදියට දෙපැත්ත සංසන්දනාත්මකව මතක තියාගන්න. එහෙම වුණොත් අපිට සමාන්තර ආශ්‍රය 1 2 කියලා ගොඩක් මතක තියාගන්න ඕනේ. දෙක සංසන්දනාත්මකව මතක තියාගත්තොත් අපිට සමාන්තර ආශ්‍රයක ලක්ෂණ සහ සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා කෙටියෙන් මතක තියාගන්න පුළුවන්. සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා යටතේ අපිට ලැබෙන ප්‍රශ්න කිහිපයක් බලමු. ප්‍රශ්න ටක් තියෙනවා. මේක ඉල්ලන්නේ එක් චතුරාශ්‍ර සමාන්තර ආශ්‍රයක් වේද නොවේද යන්න. අපිට මේකේ තෝරන්න තියෙන්නේ සමාන්තර ආශ්‍රයක් වේද නොවේද යන්න. පළවෙනි එක ගත්තොත් මේ පාදයට මේ පාදේ සමානයිලු, මේ පාදයට මේ පාදේ සමානයිලු. අපි කිව්වේ සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා යටතේ සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. අනුයාත පාද සමාන වෙලා තියෙන්නේ. සම්මුඛ පාද සමාන නැහැ. මේකට මේක තමයි සමාන වෙන්න ඕනේ. එහෙමනම් මම මේක සමාන්තර ආශ්‍රයක් නොවේ කියලා ලකුණු කරනවා. අපි යම් දෙවැනි එකට මේක බලමු සමාන්තර ආශ්‍රයක් වෙනවද කියලා. සෙන්ටිමීටර් 3යි සෙන්ටිමීටර් 3යි සම්මුඛ පාද සමානයි. සෙන්ටිමීටර් 5යි සෙන්ටිමීටර් 5යි සම්මුඛ පාද සමානයි. එහෙනම් සම්මුඛ පාද ඒගොල්ලම සමානයි. සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතාවයට ගැලපෙනවා සම්මුඛ පාද සමාන වෙන බැවින් මේ සමාන්තර ආශ්‍රය. දෙවෙනි එක සමාන්තර ආශ්‍රයක් වෙනවා. 3 100 පායි 100 පායි 70 පායි 70 පායි ගැලපෙනවා. සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතාවල අපි දෙවෙනියට ඉගෙන ගත්තා. සම්මුඛ කෝණ සමාන වෙනනම් සමාන්තර ආශ්‍රයේදී මේ කෝණයට මේ කෝණය සමානයි. නිවැරදි සම්මුඛ කෝණ. එවනම් මේක සමාන්තර ආශ්‍රයක්. අපි යමු හතරවෙනි ගානට. 130 130යි 50යි 50යි. හැබැයි මේක වගේම තමයි දෙක බලන්න සංසන්දනාත්මක. හැබැයි මේ අනුයාත කෝණ සමාන වෙලා තියෙන්නේ. සම්මුඛ නම් නෙමෙයි. මෙයයි මෙයයි මේ පැත්තට වෙන්න ඕනේ. මෙයා හරියන්නේ නැහැ. එහෙම වුණොත් සම්මුඛ කෝණ සමාන නැහැ. මේක සමාන්තර ආශ්‍රයක් නොවේ. පස්වෙනි ගානට යන්. මෙතන එකයි මේකයි සමානයි. මේ 5යි 5යි සමානයි. එනම් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. අපි ඉගෙන ගත්තා චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් සමාන්තර ආශ්‍රයකී මේක ගැලපෙනවා. අපි ඊළඟ එකට යන්. අංක 6 මේක සමානයි මේක සමානයි මේක වගේ පේනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා වගේ පේනවා. හැබැයි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන්නේ නැහැ. මේ දෙක සමාන වෙන්න ඕනේ. මෙයයි 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 මෙයයි. එහෙම නෙමෙයි වෙන්නේ. මේ අනුයාත දෙකක් සමාන වෙන්නේ. එහෙම වුණොත් මේක සමාන්තර ආශ්‍රයක් නොවේ. 7 වෙනි ගානට යන්. 5යි 5යි 40යි 40. අපිට ඔතනදී පොඩි නිගමනයකට එන්න පුළුවන් මේක සමාන්තර ආශ්‍රයක වැටෙන ලක්ෂණ වලට බැලූ බැලමට පේන්නේ නැහැ. මෙතන 40යි 40යි. එහෙනම් අපිට ගන්න පුළුවන් ඒකාන්තර කෝණ සමාන බැවින් මේ Z ඒකාන්තර කෝණ සමාන බැවින් මේ රේඛා යුගල සමාන්තර වේ. මෙම රේඛා යුගල සමාන්තර වේ. ඒකාන්තර කෝණ සමාන බැවින් 5යි 5යි. ඒ කියන්නේ මෙයාට මෙයා සමානයි කියලා දීලා තියෙනවා. එවනම් සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතාවවලට ගැලපෙනවා. පාද යුගලක් සමාන හා සමාන්තර වේ. මේ පාදයට මේ පාදයම සමාන වෙලා මේ පාදයට මේ පාදයම සමාන්තර වෙලා තියෙනවා. එවනම් සමාන්තර ආශ්‍රය. අපි යන් 8 වෙනි ගානට. හරි. සමාන්තරයි සම්මුඛ පාද සමාන්තරයි සමාන සම්මුඛ පාද සමාන. මේක බලපු ගමන් තේරෙයි
සමාන්තර රාශියක් කියලා. ඒ වුණාට මේක සමාන්තර රාශියක් නෙවෙයි. අපේ තියරි ටික බලන්න. පාද යුගලක් සමාන හා සමාන්තර වෙන්න ඕනේ. එම පාද යුගලම සමාන වෙන්නත් ඕනේ. එම පාද යුගලම සමාන්තර වෙන්නත් ඕනේ. මේකේ මේ දෙන්න සමාන්තර වෙලා මේක සමාන වෙලා. ඔය වගේ අවස්ථාවක් එනවා අපිට ත්‍රපීසියම. මෙන්න මේම සමාන වෙලා මේ දෙක සමාන්තර වුණොත් ත්‍රපීසියම මේක සමාන්තර රාශියක් නම් මෙන්න මේකත් සමාන්තර රාශියක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එමනම් මේක සමාන්තර රාශියක් නොවේ. මොකද පාද යුගලක් සමාන හා සමාන්තර නැහැ. පාද දෙකක් තියෙනවා සමානයි, පාද දෙකක් තියෙනවා සමාන්තරයි. එහෙම තිබ්බ පළියට සමාන්තර රාශියක් වෙන්නේ. අපිට අර දැන් අපි ඉගෙන ගත්ත කරුණු වලට ගැලපෙන්න ඕනේ. එක්ක පාද සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. නැත්නම් සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ සමාන්තර රාශියක් වෙන්න නම්. නැත්නම් විකර්ණය කියන එක සමච්ඡේදනය වෙන්න ඕනේ. නැත්නම් පාද යුගල එකම පාද යුගල සමාන වෙන්නත් ඕනේ, සමාන්තර වෙන්නත් ඕනේ. ඒ දෙකම තමයි සමාන හා සමාන්තර වෙන්න ඕනේ. එහෙම වුණොත් සමාන්තර රාශිය. පළවෙනි ගැටලුව ABCD සමාන්තර රාශියේ DC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය පිහිලු. එතකොට DP සමානයි PC කියලා දාලා තියෙනවා. ඊළඟට දික්කල BP AD ED අමුවේ. මේ දික්කල රේඛා දෙක ED අමුවේ රූප සටහන සියල්ල දීලා තියෙනවා. පළවෙනි එක අපෙන් ඉල්ලනවා BCP. BCP මෙන්න මේ ත්‍රිකෝණයයි DPE මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. පළවෙනි. එහෙනම් අපි අංග සම කරන්න පටන් ගමු. අපි බලමු මොනවාද අපිට අංග සාම්‍යයට වටන්න පුළුවන් ඒවා මේකේ මොනවද තියෙන්නේ කියලා. අංග සම වෙන අවස්ථා හතරයි පාපාපා, පාකෝපා, කෝකෝපා, කර්ණපා. ඔය අවස්ථා හතරෙන් එකකට වැඩෙනවද කියලා බලමු. ඉස්සෙල්ලාම අපි බලමුකෝ. ඔප්පු කරන්න කලින් තියෙනවද කියලා. DP සමානයි PC දත්තේ. අයි මධ්‍ය ලක්ෂය කියලා කියලා තිබුණානේ. තව අපිට මෙන්න මේ කෝණය සමානයි මේ කෝණය කියලා ගන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ. ඇත්තටම දරුවෝ අපිට මෙන්න මෙතන කෝණයට මෙතන කෝණයක් සමානයි කියලා ගන්න පුළුවන් ඒකාන්තර කෝණය. ඇඩේ Z ඇයි මෙන්න මේ දෙක සමාන්තරයි කියන්නේ මේක සමාන්තරයි මේක මේ කෝණ දෙක Z ඇඩේ ඒකාන්තර කෝණ සමානයි. තවත් ඕනේ නම් අපිට තියෙනවා මෙන්න මෙතන කෝණයට මෙන්න මෙතන කෝණයක් තියෙනවා. ඇත්තටම මේ ත්‍රිකෝණ දෙකේ පාදයක් සහ කෝණ තුනම සමාන වෙනවා. අපිට දත්ත හතරක්ම තියෙනවා. අපි මේකෙන් දෙකයි කෝණ දෙකයි කෝ අවස්ථාවට යන්න බෑ. මොකද කෝ අවස්ථාවක් නෑ අංග සම වෙන කෝ අවස්ථාව දෙන 11 අවසර සමකෝණික ත්‍රිකෝණ. අපි ඒවා 11 දී සාකච්ඡා කරමු. දැනට අංග සාම්‍ය එමනම් අපිට 3ක් නෙමෙයි 4ක්ම තියෙනවා. අපි එමනම් අංග සම කරමු. කවුද අපි සලකන්නේ? BC P ත්‍රිකෝණය හා DP E ත්‍රිකෝණ වල නැත්තම් සැලකීමෙන් අපිට පළවෙනි එක ඇටියට ගන්න පුළුවන් DP සමානයි PC. ඒකනම් දත්තය මධ්‍ය ලක්ෂය කියලා දීලා තිබුණා. ඊළඟට අපි හොයාගත්ත කැමැති කෝණ තුනෙන් දෙකක් දාන්න. මම මේ දෙක දාන්නම්. EDP කෝණය සමානයි EDP කෝණය සමානයි BCP කෝණය. BCP කෝණය හේතුව ඒකාන්තරයි. හැඩය Z මං සංකේතය විතරක් දැම්මා ඒකාන්තර කෝණ කියලා ලියන්න. තුන්වෙනි එක මම මෙන්න මේ ප්‍රතිමුඛ කෝණ දෙක ගන්නම්. DP E කෝණයට සමාන වෙනවා BPC කෝණය. හේතුව ප්‍රතිමුඛ කෝණ. එමනම් තුනක් හරි
අංග සම අවස්ථාවට වැඩෙනවා. එම නිසා BCP ත්‍රිකෝණය අංග සමයි DPE ත්‍රිකෝණය අවස්ථාව කෝණ දෙකයි පාදයයි කෝපාවස්ථාව. කෝපාවස්ථාව යටතේ අංග සම වෙනවා මේ පාද දෙකට අතරමැදි කෝණය. අනුරූප කෝණ දෙකයි අනුරූප පාදයයි සමාන වෙනවා නම් කෝපාවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා අපි කියනවා. එමනම් පළවෙනි කතාව දෙවෙනි එක අපෙන් ඉල්ලනවා BCED සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න. මම ඔය ටික යා කර DB EC මම යා කරගත්තා. අපිට කියන්නේ BCED සමාන්තර ආශ්‍රයක් බව. එමනම් සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා හතරයි. සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු ලක්ෂණ යටතේ අපිට කතා කරන්න පුළුවන් අවස්ථා හතරක් අපි කතා කරා. එමනම් ඒ අවස්ථා හතරෙන් එකකට මේ චතුරාශ්‍රය වට ගත්තනම් හරි සම්මුඛ පාද සමාන වේ. එම එකක් ගැනීමේ හැකියාවක් තියෙනවද? නෑ. මේක සම්මුඛ පාද බෑ. මේක සමානයි කියලා ඕනනම් ගන්න පුළුවන්. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. හැබැයි මෙන්න මේ දෙක සමාන නෑ. එම නිසා ඒක ගැලපෙන්නේ නෑ. සම්මුඛ කෝණ සමාන වේ නම් කෝණ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න බැරුව වෙනවා. විකර්ණය කියන එක සමච්ඡේදනය වේ නම් වැඩේ සිද්ධ වෙනවා. ඇයි? මෙන්න මේ පාද දෙක සමානයි. අපිට මෙන්න මේක සමානයි මේක කියලා ගන්න පුළුවන්. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. ඕක විකර්ණය කියන එක සමච්ඡේදනය වේ කියලා සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. මම තව එකක් පෙන්නන්නම්. මෙන්න මේක සමානයි කියලා මං කිව්ව නේද මීට ටිකකට කලින්. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංගනේ. ඕක අපේ හතරවෙනි ලක්ෂණය. පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් සමාන්තර ආශ්‍රයක කියලා අපිට ගන්න පුළුවන්. මේක අවස්ථා දෙකක් යටතේ සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. මම මේ අවස්ථා දෙකම පෙන්නන්නම්. පළවෙනි එක මට ලියන්න පුළුවන් D සමානයි BC. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එහෙම වුණොත් D සමාන්තරයි BC. ඇයි මේ සමාන්තර ආශ්‍රයයි සමාන්තරයි මේ දික් කරපු පාදය. එම නිසා BCED සමාන්තර ආශ්‍රයකි. ඒ පළවෙනි එක මම ඕක දෙවනි විදියට කරන්නම්. මට ඕනේ නම් ගන්න පුළුවන් DP සමානයි PC. DP සමානයි PC දත්තය. ඒ වගේම EP සමානයි PB අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එම නිසා BCED සමාන්තර ආශ්‍රයකි. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන බැවින් චතුරාශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන සමාන්තර ආශ්‍රයකි. මෙතන කොහොම හේතුව ලිව්වේ නෑ. මෙතන හේතුව ආවේ අපේ හතරවෙනි අවස්ථාව. පාද යුගලක් සමාන හා සමාන්තර වන බැවින්. මෙතන පාද යුගලක් සමාන හා සමාන්තර වන බැවින් සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. මෙතන විකර්ණය කියන එක සමච්ඡේදනය වේ. එබැවින් සමාන්තර ආශ්‍රයකි. මං අවස්ථා දෙකක් යටතේ ඕක සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරා. අපිට ලැබෙන දෙවෙනි ගැටලුව ඕ කේන්ද්‍රය වූ වෘත්තය මත ACBD ලක්ෂ පීඨා ඇත. අපෙන් ඉල්ලනවා ACBD සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්නු.
මම එමනම් මේකේ ලක්ෂ ටික පොඩ්ඩක් යා කරගෙන ඉන්න සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න. මම A C B D ලක්ෂ ටික යා කරලා චතුරාශ්‍රය ලබා ගත්තා. අපි මේක සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරන්න කියලා තියෙන්නේ. එමනම් බලමු අපේ චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා හතරෙන් එකකට මේක ගැලපෙනවද කියලා. මට ගන්න පුළුවන් DO සමානයි OC හේතුව එකම වෘත්තයේ අරය. O කියන්නේ කේන්ද්‍රය නම් OD අරය OC අරය. ඒ වගේම මෙන්න මේ දෙකක් සමාන වෙනවද? AO සමානයි OB නැවතත් අරය. මේ සියල්ලම එකම වෘත්තයේ අරයන්. මේක විශේෂ අවස්ථාවක් යටතේ විකර්ණ දිගිනුත් සමාන වෙලා විකර්ණ එකිනෙක සමච්ඡේදනයක් වෙනවා. ප්‍රශ්නයක් නෑ. මෙයා සමානයි මෙයා සමානයි මෙයා. එවනම් අපිට සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා යටතේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන බැවින් සමාන්තර ආශ්‍රයක් කියන කොටසෙන් අපිට මේක සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. එවනම් මට ලියන්න පුළුවන් AO සමානයි OB එකම වෘත්තයේ අරය DO සමානයි OC නැවතත් එකම වෘත්තයේ අරය. එම නිසා ACBD සමාන්තර ආශ්‍රයකි. සිංහලෙන් ලියන්නත් පුළුවන් සංකේතයෙන් ලියන්නත් පුළුවන්. හේතුව විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන බැවින්. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන බැවින් මේ සමාන්තර ආශ්‍රයකි. අපේ සමාන්තර ආශ්‍රය යටතේ සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා යටතේ අපි ඉගෙන ගත්ත තුන්වෙනි ලක්ෂණය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන බැවින් මේ සමාන්තර ආශ්‍රයකි. අපිට ඒ අර්ථය ලැබෙන තුන්වෙනි ගැටලුව ABCD සමාන්තර ආශ්‍රයේ AC විකර්ණයට D සිට ඇඳි ලම්බකය x ද B සිට ඇඳි ලම්බකය y ද වේ. ඒ ටික නම් දැනලා තියෙනවා රූපේ අපිට පැහැදිලිව සත්‍ය ලකුණු කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අපෙන් ඉල්ලනවා AXD ත්‍රිකෝණය අංග සමයි BYC ත්‍රිකෝණය බව. ඔය ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්නලු. අපි බලමු. එවනම් අපේ පළවෙනි එක අංග සම කරන වැඩේ අපි බලමු. අපිට අංග සම අවස්ථාවට වැටෙන්න ඕන කරුණු ටික තියෙනවද කියලා. AXD මේ ත්‍රිකෝණයයි BYC කියන්නේ මෙතන 90 නම් මේක 90යි මෙතන 90 නම් මෙතනත් 90. එකක් හරි දෙවැනි එක අපිට ලැබෙනවා මෙන්න මේ පාදයට මෙන්න මේ පාදය සමානයි. හේතුව සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. අපිට වමනා නම් තුන්වෙනි එක මෙන්න මෙතනට එන්න පුළුවන්. මෙන්න මේ කෝණ දෙක සමානයි. හේතුව Z ඇලිය මේ දෙක සමාන්තර නිසා ඒකාන්තර කෝණ සමාන වේ. රේඛා සමාන්තර නිසා ඒකාන්තර කෝණ සමාන වේ. තුනම හරි. එහෙනම් කෝණ දෙකයි පාදයයි තියෙනවා. කෝප අවස්ථාව යටතේ අපිට අංග සම කරන්න පුළුවන්. එහෙනම් මම අංග සම කරන්න. AXD ත්‍රිකෝණය හා BYC ත්‍රිකෝණ වල නැත්තම් සැලකීමෙන් අපිට ලියන්න පුළුවන් AD සමානයි BC සමාන්තර ආශ්‍රිත සම්මුඛ පාද සමාන වේ. දෙවැනියට අපිට ලියන්න පුළුවන් DAX කෝණය සමානයි YCB කෝණය. හේතුව
ඒකාන්තර කෝණ සමාන වන බැවින් මම ඒකට සංකේත ලිව්වා. තුන්වෙනි එක අපිට ලියන්න පුළුවන්. DX A කෝණය සමානයි BY C කෝණය ලම්බකයි. ගානේ දීලා තිබුණා දත්තේ ඇටියටත් ලියන්න පුළුවන්. නැත්නම් අපිට ලම්බකයි කියලා ලියන්නත් පුළුවන්. එම නිසා AXD ත්‍රිකෝණය අංග සමයි BYC ත්‍රිකෝණය අවස්ථාව කෝණ දෙකයි අනුරූප පාදය 90ට අනුරූප එහෙනම් පා අවස්ථාව යටතේ අංග සම වෙනවා පළවෙනි එක හරි. දෙවෙනියට අපෙන් ඉල්ලනවා dx සමානයි by බව. එක පේලියෙන් ඔය උත්තරේ ලියන්න පුළුවන්. dx සමානයි by හේතුව අපි මේක සුළු මොහොතකට පෙර මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා. මේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එහෙමනම් dx සමානයි by අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග ලෙස අපිට ලැබෙනවා. එහෙමනම් අපි යම් තුන්වෙනි අවස්ථාවට bydx මං ඒ ටික යා කරගෙන ඉන්නම්. මම dy bx යා කරගත්තා. අපෙන් ඉල්ලන්නේ bydx සමාන්තර ආශ්‍රයක් බව. bydx සමාන්තර ආශ්‍රයක් බව. එහෙමනම් මේ පාඩමේ යටතේ අපි ඉගෙන ගත්තා සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා. ඔන්න ඔය හතරෙන් එකකට මේක වැටෙනවද කියලා බලමු. සම්මුඛ පාද සමාන වේ. එකක් විතරක් සමානයි. හරියන්නේ නැහැ. සම්මුඛ කෝණ සමාන වේ. එහෙමනම් පේන්නත් නැහැ. විකර්ණය කියන එක සමච්ඡේදනය කරයි. එහෙමත් නැහැ. අපි බලමු පාදේ බලක් සමාන හා සමාන්තර වේද කියලා. bx සමානයි by. dx සමානයි by කියලා අපි දැන් ඔප්පු කරලා තියෙනවා. මෙතන 90යි නිසා මෙන්න මේ දෙක අපිට සමාන්තරයි කියලා ගන්න හැකියාවක් තියෙනවා. ඇයි? ඒකාන්තර කෝණ සමාන බැවින් රේඛා සමාන්තර වේ. මේක අපිට හතරවෙනි අවස්ථාව යටතේ සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. අපි මේ දෙවනියට ලිව්වා dx සමානයි by කියලා. අපි එවනම් තුන්වෙනියට ඔප්පු කරන්න තිබුණේ සමාන්තර ආශ්‍රයක් බව. dx සමානයි by අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. නැවත ලියන්න ඕනේ. මට ලියන්න පුළුවන් dx සමාන්තරයි by හේතුව ඒකාන්තර කෝණ සමාන වන බැවින් ඒකාන්තර කෝණ සමාන වන බැවින් රේඛා සමාන්තර වේ. එම නිසා by dx සමාන්තර ආශ්‍රයකි. පාද යුගලක් සමාන හා සමාන්තර බැවින් සමාන්තර ආශ්‍රයකි. අපි අද ඉගෙන ගත්ත හතරවෙනි කොටස පාද යුගලක් සමාන හා සමාන්තර නම් එය සමාන්තර ආශ්‍රයකි. අපිට ලැබෙන හතරවෙනි ගැටලුව ABCD සමාන්තර ආශ්‍රයේ AC විකර්ණය මත ඊසා FP ටා ඇත්තේ AE සමානයි FC වන පරිදි. AE සමානයි CF වන පරිදි. නම් EBFD සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්නලු. සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්නලු. EBFD මම එහෙමනම් ඒ ටික යා කරගෙන ඉන්න. මම ඒ ලක්ෂ ටික යා කරගත්තා. DE EB BF DF ඒ ටික යා කරගත්තා. දැන් BEBFD
EBFD සමාන්තර ආශ්‍රයයක් කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. ඕනේ නම් අපිට ත්‍රිකෝණ අරගෙන අංග සම කරලා මේක කරන්න පුළුවන් ඇති. වැඩ ගොඩක් වෙන වගේ තමයි පේන්න නම් තියෙන්නේ. මට පොඩි සම්බන්ධයක් පේනවා. බලන්න මෙන්න මේක සමානයි නේද? මේ සම්පූර්ණ එක මෙන්න මේකයි එකිනෙකට සමානයි. ඇයි? සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙයි. ඒ වගේම ගානේ කියලා තියෙනවා මෙන්න මේක සමානයි මෙන්න මේක කියලා. ගානේ ඔන්න ඔය කතාව දීලා තිබුණා. AO සමානයි OC සමාන්තර ආශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා AE සමානයි FC දත්තය එහෙම වුණොත් මට ඔප්පු කරගන්න පුළුවන් EO සමානයි OF වුණොත් DO සමානයි OB වෙනවා. ඇයි? සමාන්තර ආශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. මේ කොටස් දෙක සමාන කරගත්තොත් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන බැවින් සමාන්තර ආශ්‍රය කියලා ඔප්පු කරන්න පුළුවන්. මං එහෙමනම් OC මං එහෙමනම් EO යන්න EO මම මේකෙදි පොඩි අකුරු ටිකක් ගන්නම්. මේක සිම්පල් A කියලා ගත්තොත් මේ කොටසත් සිම්පල් A. මොකද්ද? AO A සිම්පල් A ගත්තොත් OC සිම්පල් A විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. සමාන්තර ආශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙයි. AE මං සිම්පල් B කියලා ගන්න. මේකෙත් FC සිම්පල් B. ඇයි? தත්ත්වය ගානේ දීලා තිබුණා AE සමානයි CF කියලා. එහෙනම් මට ලියා ගන්න පුළුවන් EO කියන්නේ මේ සම්පූර්ණ එකෙන් මේක අඩු කරපුවම AO වලින් AE අඩු කරපුවම A වලින් මේක A සම්පූර්ණ එක මේක B. එහෙනම් මේ කොටස එන්නේ A ඍණ B. ඒ වගේම OF වෙනවා මේ සම්පූර්ණ එක A මේ කොටස B. එහෙනම් ලොකු එකෙන් පොඩි එක අඩු කරපුවම මේක එනවා මේ කොටස සමානයි A ඍණ B. එහෙනම් ඒ කොටස් දෙක මම ඔප්පු කරලා ඉවරයි. රූප සටහනේම මං ගත්තේ මොකද්ද? AO සමානයි OC A කියලා ගත්තා. හේතුව සමාන්තර ආශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඊළඟ මං ගත්තේ AE සමානයි FC කියලා ගත්තා. B දත්තය. එමනම් මට ලියන්න පුළුවන් EO සමානයි A ඍණ B OF සමානයි ලියලම තියෙනවා A ඍණ B. මේ දෙක සමානයි ප්‍රත්‍යක්ෂයෙන් EO සමානයි OF ප්‍රත්‍යක්ෂය. අපිට ඕන නම් ප්‍රත්‍යක්ෂය. දැන් එහෙමනම් හරි EO සමානයි OF DO සමානයි OB සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරයි. මට මේක සමානයි මේක කියලා ගන්න පුළුවන්. මෙන්න මේක සමානයි මේක මම දැන් ඔප්පු කරා. එම නිසා E B F D සමාන්තර ආශ්‍රයකි. හේතුව විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන බැවින් චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන ඒ සමාන්තර ආශ්‍රයකි. මම එමනම් සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරලා ඉවරයි. ඊළඟට අපි සාකච්ඡා කරමු විශේෂ ලක්ෂණ සහිත සමාන්තර ආශ්‍රය.
විශේෂ ලක්ෂණ සහිත සමාන්තර රාශිය ගැන කතා කරනකොට අපිට රූප තල රූප තුනක් ගැන කතා කරන්න වෙනවා. පළවෙනි එක ඍජු කෝණාශ්‍රය, දෙක සමචතුරාශ්‍රය, තුන රොම්බාසය. මේ සමාන්තර ආශ්‍රයයට තියෙන ලක්ෂණ වලට අමතරව, ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයයට තියෙන සියලුම ලක්ෂණ මේ තුනටම තියෙනවා. සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ, විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ, විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වේ. ඒ සියලුම කරුණු හැරුණු කොට තවත් විශේෂ දේවල් ටික මෙන්න මේ චතුරාශ්‍රවල සමාන වෙනවා. අපි බලමු ඍජු කෝණාශ්‍රයේ සියලුම කෝණ ඍජු කෝණික වේ. ශීර්ෂ කෝණ සියල්ලම ඍජු කෝණික වේ. එමනම් හැම එකක්ම අංශක 90යි සමාන්තරාශ්‍ර හැම එකක්ම අංශක 90යි සමාන්තරාශ්‍රවල නැති විශේෂ ලක්ෂණයක් ඍජු කෝණාශ්‍රයට තියෙන. ශීර්ෂ කෝණ සියල්ලම ඍජු කෝණික වේ. විකර්ණ දිගින් සමාන වේ. අපිට සමාන්තරාශ්‍රක විකර්ණ දිගින් සමානයි කියලා ගන්න බෑ. මේකෙදි නම් AC සමානයි DB කියලා අපිට ගන්න පුළුවන්. සමාන්තරාශ්‍රවල ගන්න බැරි දෙයක් ඍජු කෝණාශ්‍රවලට විශේෂයෙන් ගන්න පුළුවන් දෙයක්. සමචතුරාශ්‍රයටත් යම් මම මේ දෙක සංසන්දනාත්මකව කරන්නම්. මේ දෙකටම පොදුවේ තියෙන ටික මේ තියෙන්නේ. සමචතුරාශ්‍රයේ සියලුම පාද දිගින් සමාන වේ. මෙන්න මේ ඔක්කොම දිගින් සමානයි. රොම්බසේ සියලුම පාද දිගින් සමාන වේ. දෙක විකර්ණ ඍජු කෝණිකව සමච්ඡේදනය වේ. මේකේ සමච්ඡේදනය වෙනවා. හැබැයි ඍජු කෝණිකව මෙන්න මෙයා සමානයි මෙයා, මෙයා සමානයි මෙයා. මේ හැම එකකටම මම ඉරි කෑලි දෙක දෙක ගන්නම්. මේ ඍජු කෝණාශ්‍රය සහ සමචතුරාශ්‍රය නම් විකර්ණ දිගින් සමාන වේ. මේකෙත් විකර්ණ දිගින් සමාන වේ. ඍජු කෝණාශ්‍රයට සහ සමචතුරාශ්‍රයට පොදුවේ තියෙන ලක්ෂණයක්. ඒ දෙකේ විකර්ණ දිගින් සමාන වේ. මේකේ නම් විකර්ණ දිගින් සමාන වෙන්නේ නැහැ. සියලුම පාද දිගින් සමාන වේ. පාද සමානයි. මේකේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරයි. හතරම සමාන කොටස් දෙකකට කැඩෙනවා. මේකේ විකර්ණ ඍජු කෝණිකව සමච්ඡේදනය වේ. මේකේ ඍජු කෝණිකව සමච්ඡේදනය වේ. හැබැයි අර වගේ අපිට එක එක නම් දාන්න බෑ. මේකේ දෙක දෙවිදියකට වෙනස් වෙන්නේ. විකර්ණ දිගෙන් සමාන නොවන නිසා විකර්ණ ඍජු කෝණිකව සමච්ඡේදනය වේ. මේ විශේෂ අවස්ථා රොම්බසයක් එහෙම දැක්කොත් ඔතන අංශක 90යි කියන එක දාගන්න අපිට මතක් වෙන්න ඕනේ. ශීර්ෂ කෝණ විකර්ණ මගින් සමච්ඡේදනය වේ. සමචතුරාශ්‍රය නම් 45 වලට ඔක්කොම කැඩෙනවා. හේතුව අංශක 90 වෙන නිසා මේ හැම එකක්ම 45යි. 45 වලට කැඩෙනවා. මෙතන නම් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ. රොම්බසයක් නම් YY. මෙතනත් Yම කියලා ගන්න පුළුවන්. XX. මෙතනත් Xම කියලා ගන්න පුළුවන්. ඍජු කෝණාශ්‍රයක ශීර්ෂ කෝණ සියල්ල ඍජු කෝණික වේ. විකර්ණ දිගින් සමාන වේ. සමාන්තරාශ්‍රයක ලක්ෂණ වලට අමතරව විශේෂ ලක්ෂණ. සමචතුරාශ්‍රයක නම් සියලු සමචතුරාශ්‍රය සහ රොම්බසේ සියලුම පාද දිගින් සමාන වේ. විකර්ණ ඍජු කෝණිකව සමච්ඡේදනය වේ. මේකේ නම් සමාන කොටස් හතරකටම කැඩෙනවා. මේකේ දෙක සමාන විදියට කැඩෙන්නේ. ශීර්ෂ කෝණ විකර්ණ වලින් සමච්ඡේදනය වේ. 45 වලට ඔක්කොම කැඩෙනවා. මෙතන නම් XX XX YY YY. ඍජු කෝණාශ්‍රේ සමචතුරාශ්‍රේ විකර්ණ දිගින් සමාන වේ. මෙන්න මේ ලක්ෂණ ටික මතක තියාගන්න. සමහරක් ගැටලු වලදී අපිට මේ ලක්ෂණ කෙලින්ම යොදා ගන්න පුළුවන්. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවතත් අපි හමු වෙමු.